තෙරුවන් සරණයි. බෞද්ධ නාලිකාව වසර ගණනාවක් තිස්සේ ඔබේ නිවසට ඔබේ ජීවිත ගැටලු පිළිබඳව සාකච්ඡා කරන්නට එන වැඩසටහන. සසර දනව වැඩසටහන සමගයි අදත් හමු වෙන්නේ. වෙනදා වගේම අපේ වැඩසටහනට අදත් සම්පත්දායකත්වය ලබා දෙන්නේ ජ්‍යෙෂ්ඨ මනෝපදේශක, මනෝචිකිත්සක, වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මැතිතුමන්. අපි පහුගිය කාල වකවානුව පුරාම ඔබේ ජීවිතයට වද දෙන ප්‍රශ්න, ඇතැම් වෙලාවට ඔබේ ජීවිතේ සකස් කර ගැනීමට අවශ්‍ය කරන විවිධාකාර මානයන් පිළිබඳව සාකච්ඡා කළා. අද දවසෙත් එබඳු සාකච්ඡාවකටයි වෛද්‍යතුමා සමග යොමු වෙන්නේ. අපේ වෛද්‍යතුමනි, මම අද ටිකක් වෙනස් විදිහේ මාතෘකාවකට අපි කතා කරපු, එහෙත් විශේෂයෙන් හුදකලා කරලා කතා කළ යුතු මාතෘකාවකටයි එළඹෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඇබ්බැහිය. දැන් අපි දන්නවා අභ්‍යාස කියලා වචනයක් තියෙනවා සංස්කෘතේ. ඇබැසි, ඇබ්බැහි කියන වචනේ මේ අභ්‍යාස කියන එකෙන් තමයි සිංහලට එන්නේ. අභ්‍යාස කරනවා කියලා කියන්නේ යමක් දිගින් දිගට සිද්ධ කරාම ඒක තමන්ගේ ජීවිතේ පුරුදු පුහුණු බවට පත් වෙනවා. හොඳ දේවල් වලටත් ඇබ්බැහි වෙන්න පුළුවන්. හැබැයි මේ දේවල් ජීවිතේ තමන්ට හොඳ වටිනාකම් බවට පත් වෙනවා. දැන් කෙනෙක් උදේ පාන්දර නැගිටින එක ඇබ්බැහියක් හැටියට තියාගෙන ඉන්නවා. එයාට දවල් වෙනකන් නිදන්න බෑ. ඒ වගේම සමහරු පොත් කියවෙන එකට ඇබ්බැහි වෙනවා. ඒක හොඳයි. ඒ හරහා ඔවුන්ගේ ජීවිතේ හොඳ දියුණුවක් කරා යන්න පුළුවන්, දැනුම ලබා ගන්නට පුළුවන්. ඒත් එක්කම දැන් මේ දවස්වල බොහෝ දෙනෙක් නිවෙස්වල කොරෝනා නිසා හුදකලා වෙලා. ඒ අයට සමහර තමන්ගේ හොඳ ඇබ්බැහි තියෙනවා. ඒ දේවල් කරගන්නත් බැරි වෙලා තියෙනවා. නරක ඇබ්බැහි තියෙනවා. ඒ දේවල් කරගන්නත් බැරි වෙලා තියෙනවා. හැබැයි අර කර්මය කියන වචනේ වගේ. කර්මය කිව්වෙන් පස්සේ අපි හිතන්නේම නරක එකක් කියලානේ. නමුත් කර්මේ කුසල කර්ම අකුසල කර්ම කියලා දෙකක් තියෙනවා. ඇබ්බැහියත් හොඳ පුරුදු නරක පුරුදු කියලා දෙකක් තියෙනවා. ඇබ්බැහි කියන එක අපිට පුරුදු කියන වචනයට ගන්නත් පුළුවන්. හැබැයි පුරුදු කියන වචනයට වඩා ඇබ්බැහිය ඇතුලේ අතහරින්න බැරි ගතියක් දකින්න ලැබෙනවා. ඒ නිසා මේ බුදුදහමෙත් මේ සම්බන්ධයෙන් විවිධ තැන්වල අපිට සාකච්ඡා කරන්න පුළුවන්. සමහර රහතන් වහන්සේලා ගැන සඳහන් කරද්දී දැන් ඔය සමහර රහතන් වහන්සේ කෙනෙක් පිළිබඳව සඳහන් කරන්නේ උන්වහන්සේලා සංසාරගත ඇබ්බැහි පවා තියාගෙන හිටියයි කියලා. එක හාමුදුරු කෙනෙක් හිටියා. උන්වහන්සේ ඔය පිළිඳුවච්ච හාමුදුරු ගැන කතා කරන්නේ. උන්වහන්සේ සමහර භික්ෂුන් වහන්සේලාට විතරක් නෙමෙයි ගිහියන්ට පවා කතා කරද්දී බොහොම රළු වචනෙන් කතා කරන්නේ. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒක උන්වහන්සේගේ තියෙන එක්තරා ඇබ්බැහියක්. මේකට අපේ පාලි භාෂාවේ තියෙන වචනේ තමයි වාසනා ගුණ කියලා. වාසනා ගුණ. දැන් බුදුරජාණන් වහන්සේට වාසනා ගුණ නැහැනේ. අපි දන්නවා බුදුරජාණන් වහන්සේ මෙලව හැමතෙම ඇති වාසනා ගුණ කිසිවකුත් නැති. බුදුහාඳුරන්ට වාසනා ගුණ නැහැ. ඒ කියන්නේ ඇබ්බැහි නැහැ. එතකොට ඇබ්බැහි කියන ඒවා එවන් බුදුරජාණන් වහන්සේ කෙනෙක්ට නැති වුණාට රහතන් වහන්සේලාට පවා තිබ්බයි කියලා කියන්නේ. හැබැයි සමහර ඇබ්බැහි හොඳයි. සමහර ඇබ්බැහි නරකයි. ඔබතුමාට මනෝවෛද්‍ය විශ්ලේෂකයෙක් හැටියට, එහෙමත් නැත්නම් මනෝචිකිත්සකයෙක් හැටියට ඔබතුමාට මේ ඇබ්බැහි කියන දේවල් ගොඩක් දේවල් දකින්න ලැබෙනවා ඇති. සමහර ඇබ්බැහි සමාජයට හානි කරයි. සමහර ඇබ්බැහි පුද්ගලයාට අහිත කරයි. එතකොට මේ ඇබ්බැහි පිළිබඳව මොකක්ද තියෙන නිර්වචනය මනෝවිද්‍යානුකූලව? හාමුදුරනේ දැන් අපි මනෝවිද්‍යාවේ පාවිච්චි කරන වචනේ තමයි මේ සබ්ස්ටන්සි ඇබියුස් කියලා වචනයක් පාවිච්චි කරනවා. සබ්ස්ටන්සි කියලා කියන්නේ විවිධාකාර රසායන ද්‍රව්‍යනේ. ඔව්. දැන් ගත්තොත් ඇල්කොහොල් කියන එක රසායන ද්‍රව්‍යයක්. ඔව්. හෙරොයින් කියන එක රසායන ද්‍රව්‍යයක්. ඔව්. ඒ වගේම ගත්තොත් ඔය ගංජා වල අඩංගු වෙන නොයෙකුත් රසායන ද්‍රව්‍ය. අයිස් කියලා මත්ද්‍රව්‍ය තියෙනවා. දැන් මේ මත්ද්‍රව්‍ය වලට දැන් අපි දැන් මේවා පාවිච්චි කරනකොට එක්තරා අවස්ථාවක් එනවා ඒ ගන්න මාත්‍රාව දැන් අපි ගත්තොත් දැන් ඒ මාත්‍රාව අපේ සෞඛ්‍යයට හානි කරනවා. ඒ කියන්නේ අපේ හෘද වස්තුවේ පැවැත්මට වෙන්න පුළුවන්, අක්මාවේ පැවැත්මට වෙන්න පුළුවන්, මොලේ පැවැත්මට වෙන්න පුළුවන්, දැඩි ලෙස හානි කරනවා. ඔව්. ඒ වගේම මගේ සිතුවිලි වලට, හැඟීම් වලට, චර්යා වලට බලපානවා. ඔව්. ඒක ගිහිල්ලා මගේ පෞල් පද්ධතිය බිඳ දානවා, මගේ රස්සාව බිඳ දානවා. ඒ වගේම මගේ තියෙන කාර්යක්ෂමතාවය බිඳ දාලා දානවා. මගේ සාමාන්‍ය එදිනෙදා නින්දට බාධා කරනවා. බුද්ධි ශක්තියට බාධා කරනවා. ඒතර දැන් යම් කිසි පුද්ගලයෙක් මොකක් හරි තමන් භාවිතා කරන
කාරණාවක් නිසා තමන්ට හෝ තමා වටා ඉන්න සමාජයට හානියක් වෙන පරිදි ඒක භාවිතා කරනවා නම් අපි කියන්නේ ඇඩික්ෂන් කියලා එක. නැත්නම් ඒකට ඇබ්බැහි වෙලා. දැන් ඒකයි ඇබියුස් කියන වචනේත් අපි වාචික කරනවා. දැන් යූස් ඇබියුස්. දැන් අපි සමහර දේවල් අපි පාවිච්චි කරනවා. අරක අපයෝජනයක් වගේ අපයෝජනයක් එනවා. ඒතර අපයෝජනයේදී තියෙන හානියක්. මෙන්න මේක තමයි අපිට මේකෙන් අපි නිර්ණායකය ගන්න ඕනේ. ඒ පුද්ගලයා ඒ පාවිච්චි කිරීම නිසා සම්පූර්ණයෙන්ම ඔහුගේ සෞඛ්‍ය බිඳ වැටෙනවා. දැන් බොහෝ වෙලාවට දැන් කැඳ බොන එක හොඳයි. කැඳ කියන්නේ හොඳ ගුණ ආහාරයක්. ඒක එක පැත්තකින් අපි ඖෂධීය ගුණයක් තියෙන ඒ වගේ දේවල්. හැබැයි අරක්කු බොන්නත් පුළුවන් මිනිස්සුන්ට. එතකොට කැඳ බොන එකට ඇබ්බැහි වෙන්නේ නැති වුණාට අරක්කු බොන්න ඇබ්බැහි වෙනවා. මත් වතුර බොන්න ඇබ්බැහි වෙනවා. එතකොට අර හොඳ දේවල් වලට ඇබ්බැහි වීමේ ප්‍රවණතාව අඩු වෙන්න. නරක දේවල් වලට ඇබ්බැහි වීමේ ප්‍රවණතාව වැඩි වෙන්නත් තියෙන මොකක්ද හේතුව? අවසර අපේ හැමෝටම දැන් ඔය ඇබ්බැහි වීම කියන කාරණාව ගත්තාම ඒ ඇබ්බැහි වීම කියන එකේදී තියෙනවා දැන් ඒ රසායන ද්‍රව්‍යම ගිහිල්ලා මොලේ සමහර වෙලාවට වෙනස්කම් කරනවා. දැන් උදාහරණයක් විදිහට දැන් අපි ගත්තොත් ඇල්කොහොල් ගිහිල්ලා මොලේ වෙනස්කම් ඇති කරනවා. ඒ කියන්නේ ඇල්කොහොල් ගිහිල්ලා ඒ මොලේ අත්පත් කරගන්නවද? අත්පත් කරගන්නවා කියන්නේ සමහර රසායනික වෙනස්කම් ඇති කරගන්නවා ඇල්කොහොල් කාලයක් බොනකොට. ඒ කියන්නේ ඒ ඇල්කොහොල් වලට ඕන විදිහට හිතන්න පටන් ගන්නවා. ඔව් හිතන්න පටන් ගන්නටත් වඩා හැමදෙර දැන් ඇල්කොහොල් දැන් හිතන්නකෝ අපි කාලයක් තිස්සේ ඇල්කොහොල් මේ ගත්ත කෙනෙක්ගේ ඔබ වහන්සේ බලන්න ඇල්කොහොල් එකපාරට නවත්තපු ගමන් ඒ පුද්ගලයාගේ විවිධ ලක්ෂණ එනවනේ. ඒවට කියන්නේ විරමණ ලක්ෂණ withdrawal කියනවා. දැන් ඔන්න එයාට අමුතු මිනිස්සු පේනවා. දාඩිය දානවා. අර ඔය එක එක වචන පාවිච්චි කරන එකට ඒ එන්නේ මොකද හේතුව අර මේ රසායන ද්‍රව්‍ය ගිහිල්ලා අපේ සාමාන්‍ය පද්ධතියේ සමහරලාට කොටස් හැටියට මේකපත් වෙනවා. හැබැයි කෙනෙක් හිතන්න පුළුවන් ඒ නිසා තමයි මම බොන්නේ කියලා. හැබැයි ඒක ඊටම වැරදි. මොකද දැන් මේ මාස කීපයක් අපි බාර වහලා තිබ්බනේ හාමුදුරනේ. ඔව්. තව මිනිස්සු වගේට හිටි. ඒ කියන්නේ දැන් මිනිස්සු කියන්නේ මම බොන්නේ මට මේක නවත්ත ගන්න බෑනේ අර මොලේ වෙනස්කම් වෙනවා කියලා. ඔව්. එහෙම එකක් නැහැ. ඔව්. දැන් අපේ හාමුදුරනේ දැන් ওই බොන අයට තියෙන ප්‍රශ්නේ තමයි ඒ නවත්තලා දවස් දෙකක් තුනක් යනකම් පොඩි අමාරුවක් එයි. ඒ අමාරුවත් අතර ඇබ්බැහිය නිසා තියෙන මානසික ප්‍රශ්නයක්. හැබැයි ඒකට පොඩි ඖෂධීය ඕනනම් ප්‍රතිකාර ටිකක් කළා ඔය හරි දෙකක් ගියාට පස්සේ ඒක ඉවරයි. ඔව්. ඔබතුමාගේ වචනේ කියපිලා මෙතනදිම මට ප්‍රශ්නයක් තියෙන එකත් අහගන්න ඕනේ. දැන් ඔබ වෛද්‍යවරයෙක් හැටියට ඔබ ඇබ්බැහි වෙච්ච අය ඕන තරම් ජීවිතේ දැකලා එක පැත්තකින් වෛද්‍යවරයෙක් හැටියට අනිත් පැත්තෙන් මනෝචිකිත්සකයෙක් හැටියට. එතකොට සාමාන්‍යයෙන් කෙනෙක්ට ඔය වගේ මත්ද්‍රව්‍යයකට මත්පැනකට ඇබ්බැහි වුණොත් ඒ ඇබ්බැහිය නැති කර ගැනීම සඳහා ඒ නවත්වා කොච්චර කාලයක් ගන්න ඕනේද? ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම නැති වෙන්නද අපේ? ඒ කියන්නේ ඇබ්බැහියෙන් අයින් වෙන්න. ඒක හාමුදුරනේ ඒක තමයි මම මේ එන්න ආවේ ටික ටික. දැන් මෙතන අපිට හාමුදුරනේ මේ කායික ඇබ්බැහි වීම කියන එක ඊටාම සරලව ඉවර කරන්න පුළුවන්. ඔව්. ඒ කියන්නේ දැන් ඒකයි මම ඔබ වහන්සේට කිව්වේ දැන් ඇල්කොහොල් කාලයක් බිව්ව කෙනෙකුට ඒක නවත්තපු ගමන් යම් විරමණ ලක්ෂණ එනවා. හැබැයි අපිට ඒක නිසි මැදිහත් වීමක් කරලා නවත්ත ගන්න පුළුවන්. දැන් මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා කියන්නේ නෑ මං ඉතින් මේ නැවැත්තුවා මට හරි අමාරු වෙන්නේ මට වේවුලනවා මට දාඩිය දානවා මට වමන යන්න එනවා මට ඩයරියා එනවා බඩ යනවා ඒ නිසානේ මට මේ නවත්ත ගන්න බැරි කියලා මිනිස්සු කියනවා. ඒක හැමදෙරේ අපිට සරලව විසඳලා දෙන්න පුළුවන්. ඒකට එච්චර බය වෙන්න දෙයක් නෑ. අපි හිතමු හෙරොයින් වලට කාලයක් ඇබ්බැහි වෙච්ච කෙනෙකුටත් ওই ලක්ෂණ එනවා. ඒකට වෙන ප්‍රතිකාරයක් දෙන්න පුළුවන්. දෙන්න පුළුවන්. දීලා ඒක සම්පූර්ණයෙන් නවත්තන්න පුළුවන්. ඒ නිසා මේ මත්ද්‍රව්‍ය සහ ඊළඟට ඇල්කොහොල් හෝ නවත්ත ගන්න බෑ කියන එක අමු බොරුවක්. එතකොට දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඒ කායික ඇබ්බැහි වීමෙන් අපිට ඉවත් වෙන්න හරි ලේසි. ගැටලුව තියෙන හැමදෙරෝනේ මේකේ තියෙනවා මානසික මෙහෙයුමක්. ඒ කියන්නේ මේ ඇල්කොහොල් ඉන්ඩස්ට්‍රි එක. ඔව්. නැත්තම් ටොබැකෝ ඉන්ඩස්ට්‍රි එක විසින් අපිට ඇති කරලා තියෙනවා මානසික වශයෙන් යම්කිසි කාරණා වගේක්. ඒක තමයි අපි සාකච්ඡා කරන්න ඕනේ. ඒතර මිනිස්සුන්ට තියෙන ගැටලුව තමයි අන්න ඒකෙන් ගැලවෙන්න බැරි එක. ඒ කියන්නේ දැන් සංස්කෘතික වශයෙන් යම් කාරණා අපිට ඔබලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි මෙහෙම හිතමු හමුදුන දැන් අපි අලුත් අවුරුද්ද අපිට ලබනකොට
අපි හිතන විදිහ, අපි කල්පනා කරන විදිහ, අපේ හැඟීම් වල දැනීම් වල වෙනස්කම් වෙනවා අප්‍රේල් මාසේ වෙනකොට. එතකොට අලුත් ඇඳුම් ඕන වෙනවා, රතින් ඕන වෙනවා, ගෙවල් පවිත්‍ර කරන්න තින්ත ගන්න ඕන වෙනවා. එහෙම හොඳ. කැවුම් යන්න ඕන වෙනවා. නැත්තම් නිකන් බෑ වගේ. බෑ වගේ. දැන් එදාට අපි ඒක සමර ගන්න බෑ වුණාම නිකන් හරි අමාරුවක් නේ. මේ පාරේ ඒක වුණා. වුණා. ඒ වගේ හාමුදුරනේ අපිට තියෙනවා මෙන්න මෙහෙම මානසික පද්ධතියක් මේ ඇල්කොහොල් හදලා. ඒකෙන් තමයි මේ මිනිස්සු මෙච්චර මේකට ඇබ්බැහි වීම කරගෙන යන්නේ. දැන් කායික ඇබ්බැහි වීම කියන එක අපිට ලේසියෙන් හොඳ කරගන්න පුළුවන්. හැබැයි අර මානසික වශයෙන් මේකේ තියෙන විකෘතිය ගැන තමයි අපි කතා කරන්න ඕනේ. ඒ කියන්නේ ඔබතුමා මේකේ සඳහන් කරන්නේ ඒක සංස්කෘතිකයි කියලා. ඒ හැමදෙම. දැන් මෙතන තියෙනවා උපසංස්කෘතියක් හැදිලා. දැන් උදාහරණයකට ඔය මෙහෙමයි වෙන්නේ හැමදෙම. දැන් ඕනම දෙයක් භාවිතා කරන්න දැන් අපි වතුර බොන්න අපිට වතුර බොන්න පෙළඹීමක් ඇති වෙන්න එපා. ඔව්. කියන්නේ පිපාසයක් එන්න ඕන මට. මට කෑම කන්න නම් හැමදෙන්නේ බඩකින්නක් එන්න ඕන. එන්න ඕනේ. දැන් අපි අහලා තියෙනවා අර ડિප්‍රෙෂන් කියලා මානසික ආබාධයක් තියෙනවා. ඒකෙදි දැන් අර බඩකින්න සහ පිපාසයේ එන්න තියෙන හැකියාව වෙන්න අඩු වෙනවනේ. අඩු වෙනවා. ඒතර අපි වතුර බොන්නේ නැතුව ඉන්නවනේ. ඒ නිසානේ අපි සමහර වෙලාවට ડિප්‍රෙෂන් ගොඩාක් වැඩි වුණාම හොස්පිටල් එකේ ඇඩ්මිට් කරලා බලෙන් කෑම දෙන්නේ. හරි. ඒ වගේ දැන් කෙනෙක් කෑම කන්න ඕන පෙළඹීමක් ඇති වෙනවා. ඒ වගේම කෙනෙක් වතුර බොන්න පෙළඹීමක් ඇති වෙනවා. ඔව් ඒව ස්වභාවිකව ශරීරේ තියෙනවනේ. එහි අපි හැමදෙම මම මේ කියන්න හදන්නේ යන්නේ ඒකයි. ඒව අපේ පද්ධතිය ඇතුලේ ස්වභාව ධර්මයේ විසින්ම දාලා එනවා. ඔව්. එතකොට කෙනෙක් ඇයි බියර් කියන තිත්ත බීම බොන්න පෙළඹෙන්නේ? දැන් මේ බියර් හැන්දක් අරගෙන ඕනනම් අවුරුදු 2ක 3ක ළමයෙක්ගේ කටට දාලා බලන්න ඔබ වහන්සේ නිකන් පුළුවන් වෙලාවක පුදුමාකාර අර අප්‍රියජනක ප්‍රතික්‍රියාවක් තමයි ළමයාගේ එන්නේ. මූණ ඇද වෙලා කඳුළු ඇවිල්ලා. ඒ කියන්නේ මේ බියර් කියන එක කටට තිබ්බ ගමන් අපිට දැනෙන්නේ පුදුම තිත්තක්. දැන් අපි හැමෝටම මෙහෙමයි. දැන් ඔන්න අපි කිරිටොපි කෑල්ලක් ගන්නවා. ඒතර කිරිටොපි කෑල්ල අපේ දිවේ තිබ්බ ගමන් දිවේ තියෙන ස්නායු උත්තේජනය වෙලා මොලෙන් පණිවිඩයක් දීලා මොලේ උද්දීපනය වෙලා අපිට එන සතුටක් ප්‍රබෝධයක් ජනිත කරලා කිරිටොපි ගන්න අපිව පොළඹවනවා. ඉතින් අපි කිරිටොපි හොයනවා. ඔය කිරිටොපියට අයිති ස්වායත්ත ලක්ෂණයක් ඒක. හැබැයි මේ කිරිටොපිය කනවා වගේ මේ තිත්ත බියර් පොවන්නේ කොහොමද අපිට? මෙන්න මේකනේ දැන් ඒ කියන්නේ දැන් අපි ගත්තොත් දැන් කෙනෙක් දවක රිසර්ච් කරලා තියෙනවා හැමෝද දැන් කසාය ටිකක් මිනිහෙකුට පොවන්න කොච්චර අමාරුද? තිත්තයි කියනවා බෑ කියනවා. හරිද? ඉතින් ඒ නිසා දැන් මේක කරේ කොහොමද? දැන් ඒ කියන්නේ දැන් ඇල්කොහොල් වලට මේ පෙළඹීම හැදුවේ කොහොමද? සිගරට් වලට මේ පෙළඹීම හැදුවේ. වෙන දෙයට වියදම් කරන්න අකමැති කෙනා ඒකට වියදම් කරන්න ලෑස්ති. වෙන කසාය බොණ්ඩ අකමැති කෙනා ඒක බොණ්ඩ ලෑස්ති. ඒ විතරක් නෙමෙයි ඒකට ලෑස්ති වෙන විදිය, ඒකට තියෙන ගෞරවය, ඒකට තියෙන අභිමානය. ළමයි වඩා ගන්නවා වගේ පිටරටින් එහෙම ගෙනත් දුන්නාම ගන්නවා කියන්නේ. ඒ අපේ හඳ. ඉතින් ඒ නිසා දැන් අපි මේ පොඩ්ඩක් කල්පනා කරන්න ඕන කොහොමද මේක හැදෙන්නේ කියන එක. දැන් හාමුදුරනේ පෙළඹීමක් හදන්න තියෙන ක්‍රම දෙකක් තියෙනවා. ඒ කියන්නේ ඕන කෙනෙක් තුළ පෙළඹීමක් හදන්න තියෙන ප්‍රධාන ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි යම්කිසි දෙයක් ගැන කුතුහලයක් හදනවා නම්. දැන් යම්කිසි දෙයක කුතුහලයේ වැඩි නම් අපේ පෙළඹීම වැඩි වෙනවා. ඔව්. හැම වෙලේම කුතුහලයේ තියෙන තැනට පෙළඹීම වැඩි වෙනවා. ඒ වගේම යම්කිසි වටිනාකමක් දෙයකට දෙනකොට ආයි පෙළඹීම වැඩි වෙනවා. දැන් අර අපි හිතමු දැන් අපි අහනවානේ දැන් ඔයාගේ කාර් එක මොකක්ද? මං යන්නේ බෙන්ස් එකක. මම මර්සිඩීස් බෙන්ස් එකක යන්නේ. නැත්නම් මම BMW එකක යන්නේ. කිව්වම වටිනාකමක් තියෙනවා. ඒක හදලා තියෙනවා. රෝද හතර තමයි යන්නේ. එතකොට දැන් ඒ වටිනාකම්. ඒතර යම් කිසි දෙයකට බ්‍රෑන්ඩ් එකක්, ඒක බ්‍රෑන්ඩ් කරපුවාම ඒක වටිනාකමක් දෙනකොට මිනිස්සු තුළ පෙළඹීම ඇති වෙනවා. එනතර පෙළඹීම හැදන්න පුළුවන් මූලික මනෝවිද්‍යා කරුණු දෙකක් තියෙනවා. එකක් යම් කිසි සිද්ධියක කුතුහලයක් හදන්න පුළුවන්. දෙවෙනි එක වටිනාකමක් හදන්න පුළුවන්. ඒතර ඇල්කොහොල් ඉන්ඩස්ට්‍රි එකයි සිගරට් මේ පාවිච්චි කරන ඉන්ඩස්ට්‍රි එකයි මොකද කරන්නේ? මේ මූලික කාරණා පාවිච්චි කරනවා. ඒ කියන්නේ එක පැත්තකින් වටිනාකමක් හැදුවා, අනිත් පැත්තෙන් කුතුහලයක් හදනවා. දැන් ඔබ වහන්සේට මතකද දන්නේ මේ ඉස්සර ඇල්කොහොල් කියන එක මට ඉඩ දෙන්න. කුතුහලයයි වටිනාකමයි ඇරෙන්න. ඕකේ නැද්ද විනෝදයක්? විනෝදය කියන එක මේගොල්ලෝ ආරෝපණය කරපු එකක් නේ අපේ හැමදෙන්නේ.
ඒ කියන්නේ බීපු මිනිහෙකුට සතුටින් නෙමෙයිද ඉන්නේ හරි නෑ නෑ හම්දුනේ. ආස්වාදයකින් නෙමෙයිද? එහෙනේ හම්දුනේ දැන් ඇල්කොහොල් කියන එක රසායනික ද්‍රව්‍යයක් හැටියට ඔබ වහන්සේ බල්ලෙකුට දීලා බලන්න. බල්ලට නැගිට ගන්න බෑ. බල්ලා බුරන්නේ නෑ. බල්ලගේ කිසිම අර කියන ප්‍රබෝධයක් එන්නේ නැහැ. කියන්නේ ඇල්කොහොල් කියන රසායන ද්‍රව්‍ය මොලේ ක්‍රියාත්මක වෙන්නේ මොලේ ක්‍රියාකාරීත්වය අඩපණ කරලා. ඒ කියන්නේ සිහි බුද්ධියක් ඇති මිනිහෙක්ට බීලා ඉන්න බෑ. බීලා ඉන්න බෑනේ හැමදෙරේ. දැන් බල්ලෙකුට දැන් ඒක දැන් බල්ලට මානසික ක්‍රියාකාරීත්වයක් නැති නිසා ඔබ වහන්සේට හොඳට බලන්න පුළුවන් බල්ලෙකුට ඇල්කොහොල් පොල බලන්න පුළුවන් බල්ලට වෙන වැඩේ. ඔව්. කියන්නේ බල්ලා සම්පූර්ණයෙන් අඩපණ වෙනවා, අත උස්ස ගන්න බැරි වෙනවා, කකුල් උස්ස ගන්න බැරි වෙනවා, නැගිට තැනින් ඉන්න බැරි වෙනවා. ඒ නිසා මේක හරි ඩේන්ජරස් තත්යකට වැඩි වුණොත් ඔබතුමා යමක් කියාගෙන ගියා. එහේ. ඒතර හැමතුනේ ඒකයි මම දැන් ඇල්කොහොල් තනියෙන් ගත්තාම අර ඔබ වහන්සේ කියන විදිහට අර අපි කියන්නේ සෙන්ට්‍රල් නර්වස් ඒ කියන්නේ මධ්‍ය ස්නායු පද්ධතිය ડિප්‍රෙස් කරනවා. ඒක යටපත් කරනවා. දැන් උද්දීපනය ඇති කරන එක නෙමෙයි ඇල්කොහොල් කියන්නේ. කවදාවත්. ඒ උද්දීපනය කියන එක ආරෝපණය කරලා තියෙන එකක්. එතකොට අර ඔය මම හිතන්නේ ඩච් කරේජ් කියලා වචනයක් එහෙමත් තියෙනවා. සමහර අය නිකන් රණ්ඩු වෙන්න යන්න ඕන බිව්වහමනේ ගහ ගන්න යන්නේ. එහේ හැමතුනේ. බිව්වහමනේ නටන්නේ. නටන එක දෙගුණ වෙලා නටනවනේ. ඒතර ඒකේ පේන්නේ නැද්ද මොකක් හරි නිකන් උද්දීපනය. එහේ හැමතුනේ. ඒව ඔක්කොම අර විදිහට මනෝවිද්‍යාත්මකව ආරෝපණය කරපුවා. ඒකයි. දැන් ඒ ලැජ්ජා බය නැතිවීමේ ගතියට ඒ දැන් ඒ ලැජ්ජාව මත ඒක සමාජ අවසරයක් නේ තියෙන්නේ. දැන් ඉදහනගෙන හිතන්න හැමදෙරේ දැන් ඔන්න මම දැන් අපි හිතමු ගෑල් ළමයෙකුට යම් හිරිහැරයක් කරනවා මම මේ සිහි බුද්ධියෙන් ඉඳගෙන. එතකොට මුළු සමාජයේම මාව ප්‍රතික්ෂේප කරනවානේ. ඒ නේද අපේ හැමදෙරේ. අතින් ඇද්දොත් කියනවා ඔන්න නරකයි කියලා. හැබැයි මම බීලා අතින් හැද්දොත් කට්ටිය කියනවා බීලානේ හිටියා. ඔව්. ඒ කියන්නේ අපේ සමාජයේ අවසරයක් දීලා තියෙනවා බීලා නම් යම් චර්යා පද්ධතියකට ඉඩ දීලා තියෙනවා. හැබැයි උසාවියෙන් ඉඩ දෙයිද බීලා පිහින් යන්නු. එනිසා අපේ සමාජයේ විසින් ඉඩ දීලා තියෙනවා අපේ හැමතුනේ සමහර චර්යා බීපු නිසා තමයි එයා කරේ. ඒ කියන්නේ අපි දැන් බිව්වහම සිහි නැති වෙනවා, කල්පනාව අඩු වෙනවා කියන එක පිළි අරගෙන එයා බීලානේ හිටියේ ඒ නිසා ඒක ගණන් ගන්න එපා ඔයා කියලා. නමුත් ඇත්තම தත්ත්වය බැලුවාම දැන් ඔය බීපු තැනකට පොලිසියෙන් ආවම මොකද වෙන්නේ? ගහන්න යන්නේ. තරක කරන්න යන්නේ. අර හොඳට මීයෝ ටික වගේ ඉන්නවා එක්ක දුවනවා වැටවල් උඩින් පයින්නවා. හැබැයි Tamanට වඩා දුර්වල කෙනෙක් බීරින්ද අහුනහම පහර දෙන්න. ඒ අපේ හඳුනේ. ඒ කියන්නේ ගොඩක් බීපු මිනිස්සු ඔය වෙරි වගේ පෙන්නුවට හොඳටම සිහිබුද්ධිය නේද? ඒ වෙරි කියන එක අහම්දුරුනේ ආරෝපණය කරපු එකක් ගොඩක් තියෙනවා. මොකද දැන් ඇල්කොහොල් බිව්වහම වෙන්නේ අපේ ස්නායු පද්ධතිය අඩබන ගන්නවනේ. ඒ කියන්නේ මේ අත වැඩ කරන්නේ නැති වෙනවා. අත උස්ස ගන්න බැරි වෙනවා හරියට. මට මගේ කියන්නේ මතකයේ අඩු වෙනවා. මගේ අර අපි කියන්නේ මෝටර් කියලා අපේ චාලක ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. මගේ මානසික ක්‍රියා ස්ලෝ වෙනවා. මතකයේ එන්නේ නැති වෙනවා. වචන හරියට පිට කරගන්න බැරි වෙනවා. නමුත් ඊට වඩා දැන් අපිට මෙහෙමනේ හැමෝටම දැන් අපිට දැන් අපි හිතමු මෙහෙම දැන් ක්‍රිකට් මැච් එකක් දිනනවා. ඔව්. ඒතර ක්‍රිකට් මැච් එකක් දිනනවා කියන එක මේ අපිට රසායන ද්‍රව්‍යයක් දාලා උද්දීපනය වෙන එකක් නෙමෙයිනේ. නමුත් ඔබ වහන්සේ හිතන්නේ දැන් ක්‍රිකට් මැච් එකක් දිනනවා කියවහම අපි හරියට උද්දීපනය වෙනවනේ. ඒ උද්දීපනයේ හරීම ප්‍රකෘතිමත් ප්‍රබෝධමත්. එතකොට දැන් ඔබ වහන්සේ බලන්නේ කියන්නේ මනසට පුළුවන් යම්කිසි සංකල්ප හදලා උද්දීපනය ඇති කරන්න. දැන් ක්‍රිකට් මැච් එකක් දැන් හිතන්න අපේ හැමතුණු දැන් අප්‍රිකාවේ ගිහිල්ලා සමහර ක්‍රීඩා අපි බලන් හිටියහම අපිට ඒක තේරෙන්නේ නැහැ මොකද්ද මේක. හැබැයි මේ මිනිස්සු උඩ පයින්නවා කෑ ගහනවා එහෙම එකක් තියෙනවා. සමහර ක්‍රීඩා දැන් ක්‍රිකට් අපි පොඩි කාලේ ඉඳලා දැකපු නිසා ක්‍රිකට් ගහනකොට අපි දන්නවා මේ පහර මොකද්ද මේකින් ලැබෙන ලකුණු මොනවද එහෙම. හැබැයි ඒ වගේම අපි නොදන්න සමහරට ෆුට්බෝල් වෙන්න පුළුවන් මොන හරි මේ ක්‍රීඩාවක් බලනකොට අපි උද්දීපනය වෙන්නේ නැහැ. ඒ හේතුව තමයි උද්දීපනය කියන්නේ හඳුනන්නේ අපිට මානසික යම්කිසි රටාවන් හදලා ඇති කරන්න පුළුවන් එක. ඔව්. ඒතකොට දැන් ඇල්කොහොල් සහ උද්දීපනය අතර සම්බන්ධයක් නැහැ. ඒකයි මම මේ ඔබ වහන්සේට කියන්න හැදුවේ. දැන් ඇල්කොහොල් වලින් තියෙන උද්දීපනයක් නෙවෙයි. ඇල්කොහොල් වලින් තියෙන ડિප්‍රෙෂන් එකක්. නැත්තම් අපි කියන්නේ මේ විෂාදී ගතිය. ඔබතුමා කරුණු දෙකක් විග්‍රහ කරන්න. ඒ අපි හවුද. දැන් එතකොට මම කිව්වේ දැන් මෙන්න මෙහෙම එකක්. දැන් මං කිව්වේ දැන් වටිනාකමක්. දැන් ඔබ වහන්සේට මං කියාගෙන ආවේ දැන් කුතුහලයේ හදන හැටි අපි බලමු. ඔව්. දැන් ඔබ වහන්සේට මතක නම් මං හිතන්නේ අපි පොඩි කාලේ ඔය මගුල් ගෙවල් වලට යනකොට පොල්ලතු මඩුවක් ගහලා තියෙන ඔබ වහන්සේට මතකද? ඔව්. පොල්ලතු මඩුවක් තියෙන. ඒකට වැඩිහිටියෝ රිංගනවා හොරෙන්.
පොල්ලතු වලින් වට කරලා තියෙන්නේ. ඉතින් කට්ටිය එනවා අර මෙහෙම ඇවිල්ලා මේ ඒ කියන්නේ මද්දීර පානය කරලා මේ ඇවිල්ලා එළියට ඇවිල්ලා මෙන්න මෙහෙම අත පිය දාලා එළියට කෙල ගහනවා. එතකොට පොඩි ළමයි ගිහිල්ලා අර හිල් වලින් බලනවා මොකද්ද මේගොල්ලෝ කරන්නේ කියලා. එතකොට කට්ටිය එලවනවා. ඕගොල්ලෝ යන්න කියලා එලවනවා. ඒ කියන්නේ දැන් ඒ කියන්නේ යමක් හොරෙන් කරනකොට හැංගිලා කරනකොට ඒකේ තියෙන පොඩි කුතුහලයක්. ඔව් සහ ඒක ලොකු අයගේ වැඩක්. ලොකු අයගේ ලොකු වුණාම අපිටත් පුළුවන් කියලා. එතකොට දැන් මේක තමයි අපේ සංස්කෘතියේ ඉස්සරම තිබුණු ක්‍රමය. කියන්නේ දැන් අපි දැන් මේ අපි තුමු මේ ටීවී ඊළඟට මේ ඇඩ්වර්ටයිස්මන්ට් ක්‍රම එන්න කලින් අපේ මාධ්‍ය මෙච්චර දියුණු වෙන්න කලින් අපිට තිබුණේ කුතුහලය. හැංගිලා හොරෙන් මොකද දැන් අපේ සංස්කෘතියේ තියෙන අපේ හැමදෙරුනේ දැන් සුරාමේරේ මච්චපමා කියන වචනේ. එතකොට මේක රහසේ කරන්න ඕන මේක හොඳ නෑ එලිපිට කරන්න අපේ සංස්කෘතියත් බලපාලා දැන් සුද්ධ හැමදෙරුනේ මේ ඇල්කොහොල් ගන්න වෙනම රටාවකනේ. දැන් ඒගොල්ලෝ නිකන් මේක පාවිච්චි කරන්න වෙන විදිහකට. අපි මේක ඉතින් අපේ ආගමත් බේරගෙන සංස්කෘතියත් බේරගෙන කරන්න ඕන හින්දා අපි මේක හංගලා හොරෙන් පටන් ගත්තා. ඒතර කුතුහලය ඇති කරා. දැන් දුම්බීම ගැන ඔබ වහන්සේ බැලුවොත් හොඳට ගිහින් බලන්න දැන් ඔය සිගරට් කම්පැනි විසින්ම ගහලා තියෙනවා මෙම අලවිසැල තුල දුම්බීම තහනම්. ඔව්. මෙම නැත්තම් හෝටලය තුල දුම්බීම තහනම්. අවුරුදු 17ට අඩු 18ට අඩු කිසිම ළමයෙකුට සිගරට් විකුණුණු නොලැබේ. දැන් ගහලා තියෙන්නේ කවුද? දුම්කල සමාගම. ඒතර දුම්කල සමාගමට මොකද්ද තියෙන මොලේ අමාරුව? සල්ලි වියදම් කළා සිගරට් අවුරුදු 17න් අයට අඩු අයට කිසිම විටකත් දුම් විකුණන්නේ නැහැ. දුම්බීම මිලදී ගන්නවා නම් ඔබේ හැඳුනුම් පත ඉදිරිපත් කරන්න. දැන් මේකම තමයි හාමුදුරනේ කරන්නේ වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටිවල. දැන් ගිහිල්ලා බෝඩ් ගහලා තියෙනවා අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි 18න් පහළ කිසිවෙක් ඇතුල් කරනු නොලැබේ කියලා. එතකොට තමයි කොල්ලන්ට කුතුහලය එන්නේ බලන්න යන්නේ. දැන් මේක තමයි සිගරට් කම්පැනි කරන උපක්‍රමය. දැන් සිගරට් කම්පැනි කරන්නේ මොකද්ද? දැන් මේ සිගරට් බීලා මේක මැරීගෙන යනකොට අලුතෙන් කට්ටියක් එකතු කරන්න එපා හාමුදුරනේ. දැන් අලුතෙන් කට්ටිය එකතු කරන්නේ නැත්නම් සිගරට් කම්පැනි වහලා යන්න වෙනවනේ. ඔව්. දැන් හිතන්නකෝ අපේ අලුතෙන් 18න් පහළ කිසිම දරුවෙක් අපේ රටේ අනාගතේ සිගරට් බොන්නේ නැහැ. ඔව්. එතකොට සිගරට් කම්පැනියට යන්න වෙනවා. ඒක නතර කරගන්න නම් අර මැරෙන සංඛ්‍යාවට අලුතෙන් ගාණක් එකතු කරගන්න. ඔය 18 පයින්නකොට බලාගෙන ඉන්න මේ කුතුහලය අදලා ඒ නිසා ඒගොල්ලන්ගේ එක උපක්‍රමයක් තමයි මේ තරුණයන්ව පොළඹවන මොකද තරුණයෝ කොහොමත් කුතුහලයෙන් ඉන්නේ. ඒ නිසා ඒගොල්ලන්ගේ දැන් සිගරට් කම්පැනිය මේවා හොඳට දන්නවා හැමදෙර මේ මනෝවිද්‍යාව. එතකොට ඒගොල්ලෝ කරන්නේ මොකද්ද? කුතුහලය ඇති කරන නොයෙකුත් ක්‍රමවේද යොදනවා. ඒකට ඒගොල්ලන්ගේ ක්‍රම තියෙනවා. දැන් උදාහරණයකට දැන් ඔය සමහර අය ඔය සිගරට් කම්පැනි හැමදෙරේම හොඳට සල්ලි දීලා. දැන් අනිත් එක දැන් මෙහෙමයි. දැන් මම ඔබ වහන්සේට අනිත් කාරණයක් කිව්වොත් දැන් මේකට වටිනාකමක් එකතු කරන්න එපා. ඔව්. දැන් ඊළඟ දේ තමයි වටිනාකමක් එකතු කරන්න ඕනේ. දැන් සිගරට් දැන් උදාහරණයක් කියලා ඔබ වහන්සේ බලන්න මත් පැන්. ඔව්. දැන් පැන් කියන්නේ අපේ ගෞරවණීය පානයක් නේ අපේ හැමදෙන්නේ. ඔව්. දැන් මම මේ හැමදෙරුව කීප දෙනෙකුට මත් පැන් කියන වචනේ භාවිතා කරන්න එපා කිසි දවසක. ඔව්. මොකද පැන් කියන්නේ පිරිත් පැන් වලටනේ අපි පාවිච්චි කරන පැන් කියන වචනේ. ඒතකොට දැන් මේ ඇල්කොහොල් කාර්යෝ ඔය කම්පැනි මොකද කරේ? මත් පැන් කියලා වචනේ හැදුවා. දැන් ඕන මිනිස්සෙක් ඕනම සභාවක ඔබ වහන්සේ බලන් ඉන්න ටීවී එකේ ඔය වචනේ කීපාරක් කියනවද කියලා. පිරිත් පැන් වගේ. පිරිත් පැන් වගේ. දැන් බලන්න ඒක ගෞරවණීය විදිහට මේ වස නැත්තම් මේ මිනිහෙක් මැරෙන මේ ශරීරය විනාශ කරන මේ ද්‍රව්‍යයට පැන් කිව්වනේ. ඔකට මත් විස කිව්වනම් හරිනේ. මත් විස කිව්වනම් හරි නැත්තම් මත් දියර. මත් විස දියර. මත් වතුරවත් කිව්වනම් මත් වතුරවත් කිව්වත් ඒත් කම. ඒතර මෙන්න මෙහෙම ඔන්න පැන් කියලා එකක් හැදුවා. ඊළඟට හැමෝටම දැන් ඇත්තටම දැන් ඇල්කොහොල් දැන් මේ දවස්වල හොඳටම පාවිච්චි කරනවා අපි අර ස්පිරිතාලවල අත හොදන්න. ඔව්. දැන් ඔබ වහන්සේ පාවිච්චි කරනවා මාත් පාවිච්චි කරනවා අපි අර බෝතලයක දාලා මේ අත හොදනවා. දැන් හිතන්න දැන් මේ අත හෙදුවාම අපේ කොච්චර මේ අතේ සංකූලතාව තියෙනවද ඇල්කොහොල් ගෑවුණාම. ඔව්. මේක බඩ දිගේ පිච්චිලා යනකොට මොනතරම් දේවල් වෙන්නේ නැද්ද කියලා ඔබ වහන්සේ හිතන්නේ. මේක මේ අත හොදන්න ගන්න ද්‍රාවණයක් නේ ඇත්තටම බැලුවාම ඇල්කොහොල්. නමුත් ඒක ගෙනහල්ලා තියෙනවනේ අපේ හාමුදුරුවනේ නිකන් මේ ප්‍රෝටීන් අඩංගු ඊටාම සුපිරි ආහාරයක් බවට මේක පත් කරන් තියෙනවා.
මත්පැන් වල ප්‍රෝටීන් අඩංගුයි කියලා නෑ කියනවද? නෑ නෑ. එහෙම නෙමෙයි. මම ඔබ වහන්සේට කියන්නේ දැන් අපි හිතමු මේ අපිට ගන්න පුළුවන් හොඳ පෝෂණ ආහාරයක් බවට මේ 7-5ක වඩන්නේ නැති දියරයක් පත් කරන් ඉන්නේ. ඒක පත් කරලා තියෙන්නේ කොහොමද? වටිනාකම් එකතු කරන. දැන් කොහොමද මේ වටිනාකම් එකතු කරන්නේ? දැන් ඔබ වහන්සේ හොඳට බලන්න මේ මධ්‍යර භාවිතා කරන අයගේ සංස්කෘතියක් තියෙනවා. ඒතර සංස්කෘතියේ තියෙනවා භාෂාවක්. ඕනම සංස්කෘතියකට භාෂාවක් අයිති. ඊළඟට ඒකේ අංග චලන තියෙනවා. ඊළඟට ඒකට අදාළ ක්‍රියාකාරකම් තියෙනවා. දැන් අපේ සංස්කෘතිය ගත්තාම ක්‍රියා. එතකොට දැන් ඇල්කොහොල් සහ දුම් පානය කරන අයට මේ මත්ද්‍රව්‍ය සහ මේ සිගරට් සහ අරක්කු සමාගම් සංස්කෘතිය හඳුන්වලා දෙනවා. දැන් භාෂාව ගන්න අපේ හැමදෙන්නේ. දැන් ඒකේ තියෙන භාෂාව තමයි ඔන්න දැන් වමනේ දානවා කිව්වහම කියන්නේ මොකද්ද? කබරය දානවා කියන්නේ. ෂොට් එකක් දාමුද? දැන් ඔබ වහන්සේ හොඳට බලන්න අපේ රටේ මිනිස්සු තමන්ට දැන් සමහර වචන තියෙනවා අපේ හැමදෙරුනේ දැන් ඒක කිව්වහම අපිට හරි අමාරුයි සිංහලෙන්. දැන් උදාහරණයකට අපිට ගිහිල්ලා අහන්න බෑ මේ සභාවක් මැද්දේ ඔයා ඌරු මස් කනවද කියලා. නිකන් හරි අප්‍රසන්නයි අපිට. මොකද අපිට දැනෙන්නේ අපේ භාෂාවෙන්නේ අපේ හැමදෙරුනේ ඌරු මස්. එතකොට දැන් අපිට දැනෙන්නේ අපේ භාෂාවෙන් නිසා අපේ භාෂාවෙන් කිව්වහම දැනෙනවා වැඩි. ඒකට හොඳම වැඩේ තමයි ඉංග්‍රීසි වචනයක් දාගන්නේ. පෝක්. ඉතින් ගිහිල්ලා අහනවා ඔයා පෝක් කනවා. දැන් චිකන් අරගන්න හැමදෙරුනේ. කුකුල් මස් කිව්වොත් දැන් හරි කැතයි සහ අපිට දැනෙනවා වැඩි. දැන් චිකන් කිව්වහම බෝංචි කරලා වගේ අපිට නිකන්. දැන් චිකන් ගට්ස් කියනවා, නට් කියනවා, කට් කියනවා, කුකුල් මස් උඩ දානවා. දැන් එහෙමනේ හැමදෙරුනේ මේක හදලා තියෙන්නේ. ඒතර අපේ මේ දැන් ওই මාධ්‍ය නාලිකා කරන්නේ හරක් මස් කිව්වොත් එහෙම ඉතින් අපිට හරිම අපිරිසන්න. එතකොට අපි කියනවා බීෆ් කනවාද ඔයා. ඒ වගේ හැමදෙරුනේ දැන් මේ ඇල්කොහොල් වලක් තියෙනවා එහෙම භාෂාවක්. දැන් අරක්කු බොමුද කියලා අහන්න බෑනේ හැමදෙරුනේ. කැතයිනේ අපි සභාවක් මැද්දේ. ගිහිල්ලා අහනවා ෂොට් එකක් දාමුද. ඊළඟට එල්ල පොරක් කියනවා. ඔබ වහන්සේ අහලා ඇතිනේ. දැන් මෙහෙම යහම්ද දැන් ඔය බොන අය ගාව තියෙනවා විවිධ චරිත. දැන් ඒව තමයි මං කිව්වේ අර ආරෝපිත චරිත. ඒ බොන අයගේ බොක්ක හොඳයි කියනවා. බොක්ක හොඳයි කියනවා. බොන්නේ නැත්තේ කුම්මැහියෝ කියනවා. ඊළඟට හැමදෙරුනේ අනිත් එක තමයි ඔබ වහන්සේ හොඳට බලන් ඉන්න දැන් ඒ බොන අයට දැන් ඒ බොන කණ්ඩායම් ගත්තාම ඒගොල්ලන්ට අර දැන් හිතන්නකෝ දැන් නාට්‍යයක් ගත්තාම එක එක චරිත ඉන්නවනේ. ඒ බොන කණ්ඩායම් වල ඉන්නවා චරිත. දැන් ඔන්න එක්කෙනෙකුට කියන්නේ කොහොමද? මෙයාට හරකෙක් වගේ බොන්න පුළුවන්. වදින්නේ නැහැ කියනවා. වදින්නේ නැහැ කියනවා. තව කෙනෙක් වීරත්වයක් හැටියට තමයි ගන්න. අන්න ඒක දැන් එයාට දැන් ඒ වීරත්වය ආරෝපණය කරන්නේ කොච්චර බිව්වත් වදින්නේ නැහැ. ඒකට වචන තියෙනවා කොල්ලෝ ගාව එල්ල පොරක්. වදින්නේ නැහැ. ගැහුවට වදින්නේ නැහැ කියනවා. ඊළඟ එක්කෙනෙක් ඉන්නවා එයාට තියෙන්නේ බීලා වමනේ දානවා. එතකොට කොල්ලෝ අරන් යනවා දෙහි ගානවා ඇඳන් වල නිදි කරවනවා. දැන් එයාට පහවදා කට්ටිය කියන කොහෙද දෙක ගහනකොට කට් වෙනවා. අතන බීලා කට් වෙනවා. දැන් ඔබ වහන්සේ බලන්න සමහර සින්දු හදනවා ඒ පාර ඇල්කොහොල් සමාගමම සල්ලි දීලා. ඒ කට්ටන සයිම කට් වෙනවා කියන්නේ තේරෙන්නේ නැහැ. ඒ නේද මම මේ ආවේ එතෙන්ට තමයි. ඒ කියන්නේ ඇල්කොහොල් සමාගම් කරන්නේ ඒ සංස්කෘතියට අදාළ සින්දු හදනවා. සින්දු හදලා කාට හරි සල්ලි දීලා කියවනවා. ඒක තමයි මේ ව්‍යාපාරය. සමහරවිට මේ දැන් ගැහණු කෙනෙක් කියලා කියන්නේත් චරිතයක් නේ. නමුත් බොණ්ඩ බැරි නම් කියන්නේ ගෑණියෙක් වගේ. ගෑණියෙක් වගේ. ඒවා කියනවා. ඊළඟට තව කෙනෙක් ඉන්නවා හඳුරන දැන් බීලා කියවනවා. එයා කියවනවා. පරණේවා කියවනවා, කුණු හරප කියනවා එක එක. එතකොට ළමයි කියනවා බීලා ආතල් දෙනවා කියනවා. ඔය වචන තියෙන හඳුර. ඒ සංස්කෘතියේ තියෙන වචන ඒගොල්ලන්ගේ. එතකොට දැන් එයාට වදයක් නෙමෙයි. වදයක් නෙමෙයි. එයා දැන් බීලා එක එක ඒවා කියනවා. ඉතින් අනිත් ඒවා කට්ටියකට කියනවා. එතකොට දැන් ඒගොල්ලෝ කියනවා බිව්වහම තමයි ඒවා ඉන්නේ මට. එතකොට එයාට තියෙන්නේ ඒක. ඔබ වහන්සේ බලන්න තව අය බීපු ගම රණ්ඩුවට යනවා. ගහ ගන්න යනවා. රණ්ඩු නැත්තම් හොයාගෙන යනවා. පරණේව හොයන් යනවා. එතකොට ඔබ වහන්සේ බලන්න දැන් මේ එක එක පුද්ගලයන්ට ආරෝපණය කරනවා අර චරිත ටික. එතකොට ඕක කාලයක් ප්‍රැක්ටිස් කරනකොට එයා මේ බොන සමාජය ඇතුලේ එහෙම චරිතයක්. බඹර පදම. එතකොට දැන් ඊට පස්සේ මොකද කරන්නේ? දැන් ඔන්න කට්ටිය එකතු වෙලා බොන්න පටන් ගත්ත ගමන් අර චරිත රංගපානවා. ඔය එයා ඒ චරිතය එයා හිතනවා එයා ඒ චරිතය තුල ඉන්න ඕනේ කියලා. ඒක හම්දුරුනේ ඇල්කොහොල් වලින් දෙන එකක් නෙමෙයි. ඒක තමයි අර උපසංස්කෘතිය. මම ඒක ඔබ වහන්සේට කියන්න හැදුවේ දැන් ඇල්කොහොල් තනියෙන් ගත්තොත්
ඇල්කොහොල් සංස්කෘතිය අයින් කරලා තනියෙන් ගත්තාම ඊටාම අප්‍රසන්න, කට පිච්චෙන, දිව පිච්චෙන, බඩේ තුවාලේන, උදේට ඔළුව කැක්කුමෙන, ඇස්වල කඳුළු පෙරෙන, සතුටක් උපදවන්න නැති ලෙඩ ඇති කරන ස්නායු පද්ධතිය සම්පූර්ණ විනාශ වෙන මහා විකාර බීමක්. නමුත් මේක අරගෙන ඒකට ලස්සන බෝතල් හදලා ඒකට ලස්සන මේ නම් දාලා එක පාටවල් දාලා දැන් ප්‍රංශේ ගෙනහපු මේක අවුරුදු 25ක් පරණයි මේ බීම. අපේ බාප්පා රට ඉඳලා එනකොට මේ බෝතලේ අරන් ආවේ. ඒක ගන්න විදිහ දැන් සමහර ළමයි ඔබ වහන්සේ කිව්වා වගේ අර පොඩි ළමයෙක් වඩා ගන්නවා වගේ තමයි බීම බෝතලේ ගන්නෙ. අරගෙන ඊට පස්සේ ඔබ වහන්සේ බලන්න දැන් මේක අපේ හමුදාවල, අපේ පොලිසිවල ඒ ක්ලබ් හදලා ඒ අරක්කු තියලා තියෙන විදිහ බලන්න. ඒවට හදලා, ඒවට ලයිට් දාලා, ඒ ලයිට් වල ඩිම් කරලා, ඒකට අවශ්‍ය වෙනම ග්ලාස් හදලා මේක මහා ගෞරවනීය එකක් බවට පත් කරගත්තා. දැන් ඔබතුමාම කියද්දි මට මතක් වෙනවා අපේ මහත්දන්න සිටුවරේ කතාව තියෙනවානේ. ඒ දෙන්න. ඒ කියන්නේ ස්වාමියා සහ භාර්යාව 80 කෙලක් ධනෙ තියෙන දෙපැත්තකින් තමයි විවාහ වෙන්නේ. කෝටි ගණන් සල්ලි. අන්තිමට මේ අය බොහොම හොඳයි. කවදාවත් නරක වැඩක් කරන්නේ රජමාලිගාවටත් ඉතින් සිටුවරුනේ. රජමාලිගාවටත් මේ අයට ආරාධනා තියනවා ගිහිල්ලා රජමාලිගාවේ ගිහිල්ලා එනවා. එච්චරයි. හැබැයි මේ පලාතේ හිටියා දූර්තයෝ, සුරා දූර්තයෝ. අරක්කු බොණ්ඩ කැමති මිනිස්සු. එය කතා වුණා මේ දෙන්නව අල්ලගත්තොත් මේ අපේ බීමට විශාල ධනයක් තියෙනවා අපිට සෑහෙන කාලයක් හොඳට බොන්න පුළුවන්. ඊට පස්සේ මේගොල්ලෝ දැන් කල්පනා කරනවා කොහොමද ඒක කරන්නේ? ඒ අතරේ මේ අයගේ සේවකයෙක් යාළුණා. සේවකයෙක් යාළු වෙලා කියනවා අපි බීලා නටනට ඉන්නවා පාරේදී. එතකොට අපි නටනට ඉන්නකොට අහයි ඔබගේ ස්වාමි දුව සහ ඒ ස්වාමියා මොකද අරගොල්ලෝ අර මේ නටනට ඉන්නේ. එතකොට කියන්නේ මේ තා මිහිරි පානයක් තියෙනවා. ඒ පානේ කරලා තමයි නටන්නේ කියලා. ඉතින් මේක දැන් අර සේවකයාත් හොඳට කරනවා. අරගොල්ලෝ එනවා එනකොට අහනවා අර මිනිස්සු නටන්නේ මොකද කියලා හොඳ රස බීමක් තියෙනවා. ඒක බිව්වම තමයි නටන්නේ කියලා. ඉතින් දවසක් කියන අපිටත් එකක් අරන් එන්න. ඒ ටිකක් අරන් එනවා. ඉතින් එදා බොනවා. ඊළඟ දවසේ කියනවා මේ බොන අරන් එන කෙනෙකුටත් එන්න කියන්නේ. කණ්ඩායම එකතු වෙනවා. දන්නේම නැතුව මේක බේබද්දන්ගේ මේ අර ඔබතුමා කිව්වේ අර මොකද තිත්පොලක් බවට පත් වෙනවා. අන්තිමට එක්කෙනෙකුගේ ධනෙ ඉවරනවා අනිත් එක්කෙනාගේ ධනෙ ඉවරනවා අන්තිමට මේගොල්ලෝ මහ පාරට ඇද වැටෙනවා. එතෙන්ට යනකම් මේ කතාවේ සඳහන් වෙනවා. දැන් බලන්න අර නොබොන අයට මේ විනෝදය ලැබෙනවා මේ බිව්වහම කියන හැඟීම අරන් දුන්නා. ඒක හදන්නේ හවුදුනේ ඒක දැන් ඒ කියන්නේ මද්යර හෝ දුම්පානය කරපුවාම කිසිම වෙලාවක ඒ රසායන ද්‍රව්‍ය නිසා විනෝදය උත්පාදනය වෙන්නේ නැහැ. ඒ උත්පාදනය වෙන්නේ නැති නිසා විනෝදය ආරෝපණය කරන්න පුළුවන්. දැන් මං හිතුවා දැන් ක්‍රිකට් මැච් එකක් දිහා බලන් හිටියා අපිට ඉතින් දාර්ශනිකව බැලුවම පේන්නේ බෝල් එකට ගහනවා මොකද්ද ඕකට උත්තර ඇති වැඩේ කියලා. හැබැයි අපි ඉතින් අර සංකල්ප ඔස්සේ බැලුවාම මේක ඉතින් වෙන ජොලි වැඩක් හැටියට අපිට උද්දීපනය වෙන සංස්කෘතියක් තියෙනවනේ. ඒ අපේ හම්තු. ඒ සංස්කෘතිය ඇතුලේ ඒ කණ්ඩායම් ඉන්නවා මේකට වචන තියෙනවා. ඒ වගේම ඒකේ ඉතිහාසෙකුත් තියෙනවනේ. ඒ අපේ හම්තු. ඉතිහාසය කිව්වන් පස්සේ දැන් ඒ කලින් අවුරුද්ද මැච් එකේදී කොහොමද උනේ? ඒකෙදී දෙවී ගියේ කොයි විදිහටද? ඒවත් ගෙනල්ලා බලන්න. ඒ වගේම තමයි හම්දුනේ මේ ඇල්කොහොල්. ඒ වගේම තමයි මේ සියලු ඇබ්බැහිවීම අපිට කරන්නේ. හැබැයි අපි ඕක ගොටුකොළ වලට කරා නම් මොකද වෙන්නේ? දැන් අපේ තියෙනවනේ ස්වභාවික ආහාර ටිකක් ඔබ වහන්සේ බලන්න. දැන් අපි ලාංකිකයෝ හැටියට ඔබ වහන්සේ අපි හිතමු මේ කෘතිම කෑම ටික එන්න කලින්. දැන් ඔබ වහන්සේ බලන්න දැන් මිනිහෙක් ගිහිල්ලා සුපර් මාකට් එකට ගිහිල්ලා අර කරත්තේ ගත්තට පස්සේ මොන තරම් කෘතිම දේවල් මේකට දාගෙන යනවද? ඊට පස්සේ තමයි අපි යන්නේ අර ස්වභාවික ආහාර තියෙන පැත්තට. දැන් ඔබ වහන්සේ ගිහින් බලන්න ලංකාවේ සුපර් මාකට්ස් වලයි ඔබ වහන්සේ පිට රටවල ලැබිදලා තියෙනකොට පිට රටවල වල තියෙන සුපර් මාකට්ස් වලයි වෙනස. දැන් පිට රටවල වල ගිහින් බැලුවොත් ඔය ස්වභාවික ආහාර තියෙන පැති ඕන තරම් තියෙනවා සමහර විට ලොකු මේ සුපර් මාකට් එකෙන් පැත්තක් විතර. හැබැයි වෙන්නේ ජනගහනය අරන් බලන්න. දෙන්නයි තුන් දෙනයි. කෘතිම ආහාර පැත්ත අරන් බලන්න. ඉන්නවා හාමුදුරුනේ පිරෙන්න. එතකොට දැන් මොකද්ද මේ උනේ? ස්වභාවික ආහාර කකා හිටපු මේ. අනිත් එක මම ඔබ වහන්සේට මට ඒක ඇත්තටම අපි ලැප්ටොප් එක දාලා පෙන්නමු වෙලාවක මේ දැන් හොයාගෙන තියෙනවා ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝකයේ වැඩියෙන්ම මිය යන කාරණා 3. පළවෙනි එක දුම්පානය.
කියන්නේ මේ ලෝකේ මිනිස්සු වැඩියෙන්ම මැරෙන්නේ කොරෝනා වලින් නෙමෙයි. දුම්බාණෙන්. දෙවෙනි එක තමයි කෑම සහ ව්‍යායාම නැතිකමෙන්. කොරෝනා ගැන මතක් වෙච්ච නිසා කොරෝනා වලින් වැඩි ප්‍රමාණයෙන් දුම් බීපු අය. එහේ අපේ හැමතුම්. කෑම සහ ව්‍යායාම නැතිකම. ඒක තමයි මගේ මරණයේ යට තියෙන සාධකය. ඒ කියන්නේ මම කෑම අනවශ්‍ය විදිහට කාලා තියෙනවා. ඒ කියන්නේ කෑම කියන එක අවශ්‍යයිනේ අපේ හැමතුම්නේ. ඔව්. හැබැයි ඒක ඇබියුස් කළොත් කෑම. ඔව්. දැන් කෑම යූස් කරාට කමක් නැහැ. ඇබියුස් කරන්න. කෑම ඇබියුස් කරන්න හොඳ නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ කුම්බීල භයන්තිකෝ භික්ඛවේ ඕදරිකත් අස්සේතං අදි වචනං. මහණෙනි බඩජහරිකම කිඹුල් බියක් වැනිය. කිඹුල්ලු ඉන්න වතුරකට යමෙක් බැස්සොත් එimhe මේ පුද්ගලයාව ඩැහැගෙන යනවනේ කිඹුල්ලු. ඒ වගේ කෑමට ඇබ්බැහි වෙච්ච පුද්ගලයාත් මායя විසින් ඩැහැගෙන යනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරා. එතකොට ඊළඟ එක අපේ හැමතුනේ දැන් තුන්වෙනි එක තමයි ওই මද්දියර මත්විස. එතකොට දැන් කෑම වලින් ඇති කරන බලපෑම සිගරට් හා සමානයි. පොඩි වෙනසයි තියෙන්නේ. ඒ නිසා දැන් අපි හිතනවට වඩා මේ කියන කර්ම මේ කියන ආයතන අපිව සම්පූර්ණයෙන්ම ග්‍රහණය කරනවා. දැන් බුදුහාඳුරු මේ ආහාරය ගැන මම හිතන්නේ දේශනා කරලා තියෙනවා ගොඩක් ඔබතුමා කියද්දි තමයි මටත් කල්පනා වෙන්නේ. දැන් මත්තඤ්ඤුතාච බත්තස්මින්. බතෙහි ප්‍රමාණය දැනගෙන අනුභව කරන්න. ඒ වගේම තමයි බුදුහාඳුරු දේශනා කරනවා ආහාරයේ මත්තඤ්ඤුතා. ආහාරයේ ප්‍රමාණය දැනගෙන අනුභව කරන්න. ඒ වගේම ඇවිදීම පිළිබඳව බුදුහාඳුරු පෙන්නනවා ඇවිදීමේ ආනිසංස 5. අද්ධානක්කමෝ හෝති දුර ගමනක් යනකොට අමාරුවක් නැතිව යන්න පුළුවන්. පදානක්කමෝ හෝති හොඳට භාවනාව පිහිටනවා. අප්පාබාධෝ හෝති ලෙඩ අඩුයි. අසිත පීත කායිත සායිතං සම්මා පරිණාමං ගච්ඡති කාපු බීපිය හොඳට දිරවනවා. චංකමාදිගතෝ සමාධි චිරට්ටිතිකෝ හෝති. සක්මන් කරන කෙනාගේ සමාධිය බොහෝ කල් පවතිනවා කියලා. බලන් යනකොට පුද්ගලයාගේ ජීවිතේ පුදුමාකාර වාසි ගොඩක් ඔහුට සැලසෙනවා මේ ව්‍යායාමත් එක්ක. ඒතර දැන් ලෝකයේ අලුත් සංස්කෘතියක් ඇති වේ යුතුයි මම යෝජනා කරන්නේ ස්වභාවික ආහාර සහ ව්‍යායාමත් එක්ක. ඒ කියන්නේ ස්වභාවික ආහාර භාවිතාව කියන එකෙන් ලෝකයේ අපගමනය වෙන එකනේ හැමෝටම දැන් වෙන්නේ. දැන් හොඳට ඔබ වහන්සේ බලන් ඉන්න ටීවී එකේ ඇඩ්වර්ටයිස්මන්ට් දිහා බැලුවම පේන්නේ දැන් දියුල් ගෙඩියක් බිමට වැටෙනවා අතේ කෝඩියල් බෝතලයක් තියෙනවා. දොඩම් ගෙඩියක් බිමට වැටෙනවා අතේ කෝඩියල් බෝතලයක් තියෙනවා. ඒ කියන්නේ අපිව යම් කිසි කම්පැනි ටිකක් එකතු වෙලා බලහත්කාරයෙන් අපිට දේවල් පටවනවා. දැන් අපි ගිහිල්ලා හොඳට මේ ගොටුකොළ මැල්ලුම් ටිකක් කාලා ගෙහෙල් මෝ ටිකක් කාලා ඔය දැන් ඉස්සර හැමතුනේ මිනිස්සු මේ ගෙවත් වෙන්නේ කෑවි. දැන් රජය දැන් මේ කොරෝනා එකත් එක්කනේ අපිට නැවත මේවා උගන්වන්න පටන් ගත්තේ. දැන් ඔබ වහන්සේ බලන්න අපි පොඩි කාලේ මේ ඔය ලුණු ටිකක් කරව මේවා ගන්න විතරනේ මිනිස්සු එළියට යන්නේ පොඩ්ඩක් හඳුනන කරෝල කෑල්ලක් ලුණු ටිකක් ගන්න. මොකද මේ වත්ති පිටෙන් තමයි තමන්ගේ ආහාර ටික හොයාගත්තේ. දැන් වෙලා තියෙන්නේ අපි හැමතුනේ හැම එකම දැන් අපි ගෙනහපු බඩු අරන් ආපසරලා බලුවම මේකේ තියෙනවා එක එක සෝස් බෝතල් එක එක සෝයා මීට් වර්ග එක එක ඊළඟට ගත්ත ඔක්කොම කෘතිම කෑම සූප් කැට අරවා මේවා ප්‍රොසෙස් ෆුඩ් ගොඩක්. ඉතින් මේවා මල්ලු පිටින් ගෙනල්ලා ෆ්‍රිජ් පුරවලා අපි කනවා. කාලා ඔන්න අවුරුදු 20යි 25 යනකොට ගියයි පිළිකා එනවා අරක එනවා කොලෙස්ටරෝල් වැඩි වුණා සීනි වැඩි වුණා බඩ ලොකු වුණා බෙල්ල මාත් වුණා. ඊට පස්සේ වෙනම ප්‍රශ්න ටිකක් එනවා. දැන් මේක තමයි අපි කියන්න හදන්නේ මං හම්ද අපි හිතමු දැන් මේකම අපි අනිත් පැත්තට හිතමු. ඇයි මිනිස්සු ස්වභාවික ආහාර භාවිතා නොකරන්නේ? ඒකට හේතුව තමයි අර වටිනාකමක් දීලා නැහැ. දැන් අපි ගත්තොත් දැන් පාට කරු බීම් බෝතල් ගන්න අපි හම්දුන්නේ. කොච්චර ලොකු වටිනාකමක් මේවට හදලා තියෙනවද? දැන් ඔබ වහන්සේ කියලා බැලුවොත් ඔය කම්පැනි ගොඩක් ගහලා තින්නේ අර මේ කැලිනි ගඟයිනේ. මොකද කැලිනි ගඟේ වතුර ටික තමයි දින්නේ. කැලිනි ගඟේ වතුර ටික ඇදලා ඕකට කොහේ හරි ඇමරිකාවෙන් ගෙන ඩයි එකක් දාලා සීනි ටිකක් දානවා. දාලා මේක දෙන්නේ මේක බෙව්වහම අවුරුදු 100ක් ජීවත් වෙන්න පුළුවන් වගේ වටිනාකමක් හදලා තමයි මේ බෝතලේ අපිට පටවන්නේ. හැබැයි টয়ලට් හොදන්න පුළුවන් ඒවා සැරට. ඉතින් මෙහෙම තමයි මේ කම්පැනි වැඩ කරන්නේ. ඉතින් දැන් මේක කොහොමද කරන්නේ? දැන් අපි හිතමු මෙහෙම දැන් ඔන්න හැමදෙරේ මම ඔබ වහන්සේට පෙන්නන්නම් එක පරීක්ෂණයක්. ලෝක ප්‍රසිද්ධ මනෝවිද්‍යාඥයෙක් හිටියා නම පැව්ලෝ. ඔබ වහන්සේට අහලා ඇති. ඒතර පැව්ලෝ මේ විශාල වශයෙන් මේ මිනිසුන්ට දේවල් ආරෝපණය කිරීම පිළිබඳ පරීක්ෂණ කරපු කෙනෙක්. ඒතර පැව්ලෝට හිටිය බල්ලෙක්. ඒතර පැව්ලෝ දැන් ඔබ වහන්සේ දන්නවා අපි හැමෝම දන්න දෙයක් තමයි බල්ලෙකුට මස් රස හෝ මස් වල සුවඳ හෝ ඒ මස් කියන එක එනකොටම බල්ලගේ කේට ග්‍රන්ථිය උත්තේජනය වෙලා කෙල වැක්කිරෙනවා. මොකද බල්ලට ස්වභාවික ප්‍රතිචාරයක් තමයි මස් වලට කෙල එන එක.
එතකොට මේ පැව්ලෝ කියන විද්‍යාඥයා කලේ බල්ලාගේ කේට ග්‍රන්ථිය විච්ඡේදනය කළා කපලා ඒක හයි කරා පොඩි බටයක් යම්කිසි උපකරණයකට. ඒ උපකරණයෙන් කෙල බිඳු ගන්න මෙන්නේ හැකි. එතකොට පැව්ලෝ ඉස්සෙල්ලම බල්ලට සීනුවක් ගැහුවා. මෙහෙම නිකන් සීනුවක් ගැහුවා. සීනුවක් ගැහුවාම කෙල එන පාට නැහැ. ඊට පස්සේ මස් දානවා. මස් දානකොට අර කට්ට හොගාලා වැඩ කරනවා. ඒ කියන්නේ කෙල බිඳු බේරෙනවා. ඊට පස්සේ පැව්ලෝ මොකද කරන්නේ? සීනුව ගහපු ගමම්ම මස් දෙනවා. සීනුව ගහපු ගමම්ම මස් දෙනවා. සීනුව ගහපු වගමම් මස් දෙනවා. සීනුව ගහපු ගමම් මස් දෙනවා. ටික දවසක් කොහොම කළා අපේ හාමුදුරනේ සීනුව ගහනකොටම බල්ලට කෙලෙන්න පටන් ගත්තා. දැන් සීනුව ගහනකොටම බල්ලට කෙලෙනවා. ඔව් දන්නවද සීනුව ගහන්නේ මස් එන්න කියලා. එතකොට දැන් පැව්ලෝ හොයාගත්තා අපි දැනට මගේ තියෙන යම්කිසි උත්තේජයකට ප්‍රතිචාරයක් දක්වනවානේ. ඔව්. ඒ වෙලාවෙම තව ඒකට සම්බන්ධ නැති ප්‍රතිචාරයක් ඒකට එක්කහු කළොත් අර ප්‍රතිචාරයම අරකට යනවා කියලා. යනවා. දැන් අපි උදාහරණයක් මෙහෙම හිතමු. අපි කියනවා දැන් අපිට ශාරුක් ખાන් කියන නළුව ගත්තොත් අපේ හාමුදුරනේ දැන් මාත් හරි කැමති මොකද දක්ෂ නළුවෙක්. එතුමට ලොකු වටිනාකමක් තියෙනවා. ඒක ලෝකෙම දන්න දෙයක්. ශාරුක් ખાන් කියන චරිතය ගත්තොත් ඕනෑම රංගපෑමක් කරන්න පුළුවන්. ඊටාම දක්ෂ නළුවෙක් මේක අපි හැමෝම පිළිගන්නවා. එතකොට අපි හිතමු ශාරුක් ખાන් කියන මහත්තයාට ඔය පාට කරපු වතුර බෝතල් හදන කම්පැනි එක ගිහින් කියනවා මේමයි දැන් ඔයා ලොකු වටිනවා. ඔයා දැක්කහම ලංකාවේ පිරිමි ළමයි ගෑනු ළමයින්ගේ අර මුළු මොලේම උත්තේජනය වෙනවා. ඒක අර පැව්ලෝගේ බල්ලට කෙලෙනවා වගේ ශාරුක් ખાන් අපේ ගෑනු ළමයෙක් එහෙම දැක්කොත් මුළු සර්වාංගෙම වෙවුලන්න ගන්නවා. එහෙමනේ මේක හැදලා තියෙන්නේ. එතකොට දැන් ශාරුක් ખાන්ට කියන ඔයාට තියෙන මෙහෙමයි අර අපේ බෝතලයක් අරගෙන මෙහෙම කටලා කොහොම කටේ තියාගන්න කියන. ඉතින් දැන් එයා දුවගෙන ඇවිල්ලා අර ලස්සන මොකක් හරි ඇන්ගල් එකක් හදලා අර බෝතලයක් අයිස් පෙට්ටියකින් අරගෙන කටේ තියාගන්න. ඒතර කියලා මෙහෙම බෝතලය අල්ලනවා. දැන් මොකද්ද කරන්නේ? ශාරුක් ખાන්ට ලොකු වැලියු එකක් තියෙනවා. වටිනාකමක් තියෙනවා. ඒ වටිනාකම ක්‍රමානුකූලව අර පාට කරව වතුර බෝතලයට දැන් අපේ ක්‍රිකට් ක්‍රීඩකයෝ යෝග කරන්නේ හැමෝටම අපි දැන්. මේ අපේ ලංකාවේ ඉන්න ක්‍රිකට් ක්‍රීඩකයෝ ගිහිල්ලා ඔය කිරිපිටි සමාගම් වල තියෙන දැන් ඔබ වහන්සේ බලන්න දැන් කිරිපිටි වලට කැල්ලා තියෙන දේවල්. දැන් ඔන්න එකට වැඩි නම් 1+ කියන. දෙකට වැඩි නම් 2+ කියන. තුනට වැඩි නම් 3+. තාත්තට යොදේ සහිත. යොදේ බීලා කොලෙස්ටරෝල් ගොඩාක් වැඩි වෙනවා නම් non fat කියන. ගර්භණී අම්මලට වෙනම කිරි වර්ගයක්. ඊට පස්සේ තව මොකද්ද ආච්චි අම්මලාගේ ඇට දුර්වල වෙනකොට තව කිරි වර්ගයක්. එතකොට දැන් අපි පැහැදිලිව දන්නවා ගමේ එක එක જાතියේ කිරි එන හරක් නැහැ. මොකද ආත්තම්මලාගේ කිරි ගන්න වෙන හරකෙක් එහෙම නෑනේ හැමදෙන්නේ කොහෙවත් මේ පොදු කිරන්නේ ඉන්නේ. එතකොට දැන් මේගොල්ලෝ මොකද කරන්නේ දැන් මේ නැති වටිනාකම් ඒ ආහාරයේ හිමේව නෑ. දැන් සබන් කෑල්ල ගන්නකො ඒකේ තියෙනවලු විටමින් A. ඒකේ තියෙනවලු විටමින් බිත්තර සාරය. බිත්තර සුදු මදි. බදලා කන්න පුළුවන්. ඉතින් මේක තමයි හඳුනන්නේ මේ කුමන්ත්‍රණය. ඒතර මේ කුමන්ත්‍රණය තමයි මේ 7-5ක වැඩක් නැති දේවල් වලට පිටින් ආරෝපණයක් ඇති කරනවා. ආරෝපණයක් ඇති කළා අපේ මොළයට පටවනවා අත්‍යවශ්‍ය භාණ්ඩයක් හැටියට. දැන් වැඩේ තියෙන්නේ හැමදෙරු දැන් අපි දත් මදින එක. දැන් දත් මදින එක එහෙම ආරෝපණය කරන එක හොඳයිනේ අපේ හැමදෙරුනේ. මිනිස්සු දත් මදින එක හොඳයිනේ. ඒතර අපි හිතමු ඒකට අර බුරුසු ඇඩ්වර්ටයිස් කරලා ඒක මං හරි කැමතියි. දැන් අපිට එහෙම හොඳ පුරුදු හදත හැකි. හදන්න පුළුවන්. හැබැයි අපිට වසවිස තියෙන කෑම කවනවා නම් කවුරු හරි. ඒක එච්චර හොඳ නැහැ. දැන් වෛද්‍යතුමනි අපි සෑහෙන දුරට කතා කළා මේ ඇබ්බැහි ගැන ආහාර සහ මත් වතුර සම්බන්ධයෙන් ඒ වගේම දුම් වැටි මේ දේවල් වලට. දැන් ඒත් එක්කම දැන් සමහර උදවිය ඇබ්බැහි වෙලා ඉන්නවා ඇඳුම් පැළඳුම් වලට. ඒගොල්ලොන්ට ඒ අලුත් විලාසිතාවල් වලට. ඒත් එක්කම සමහර උදවිය තව ඇබ්බැහි වීම වෙලා තියෙනවා අපි හිතමු ඔය ජිම් යන්න මේ නොයේ දේවල් වලට. එතකොට ඒ දේවල් වලත් සමහර විට අනවශ්‍ය තත්ත්වයට ඇබ්බැහිවීම ඇතුලේ ආර්ථිකයට පවුලි ජීවිතයට බලපෑම් ඇති කරනවා. අපේ ඒ වගේ ඇබ්බැහිවීම ගැන ඔබතුමා මොකක්ද කියන්නේ? දැන් එහෙම ගොඩාක් ඇබ්බැහිවීම තියෙනවනේ හැමෝටම. දැන් මට කාන්තාවෝ පිරිමි ඕන තරම් හම්බ වෙනවා මේ විවිධ වර්ගයේ ඇඳුම් වලට. දැන් ඊළඟට දැන් ඒක මම දකින්නේ හැමදෙරුනේ පොදු කාරණාවක් හැටියට. දැන් ඔබ වහන්සේ මම අපි හැමෝම මේ සමාජයේ ඇති වේගෙන එනකොට අපිට ඇති වෙන වටිනාකම් පද්ධතියක්. අර වැලියු සිස්ටම් කියලා අපි කියන්නේ. එතකොට ඒ වටිනාකම් දැන් හිතන්නකෝ හැමෝටම දැන්
දැන් සැබෑවටම වටින්නේ මොනවද? දැන් ඒ කියන්නේ වටිනාකම් සංජානනය කිරීම. දැන් හිතන්න දැන් මම දකිනවා මේ ඉගෙන ගන්න එක හොඳ වටිනාකමක් කියලා. දැන් මට ඊයේ ළමයෙක් ඇවිල්ලා කියනවා ඉගෙනගෙන 7-5ක වැඩක් නැහැ කියලා. ඒ කියන්නේ ඒ ළමයාට සංජානනය වෙන්නේ ඉගෙන ගන්න එක වටිනවා කියලා. ඒතර මට හිතෙන්නේ හාමුදුරනේ දැන් ඔය ගොඩාක් මිනිස්සුන්ගේ ගැටලු වලට හේතුව තමයි ඔව් නිවැරදි වටිනාකම් පද්ධතියක් මොලේ සකස් වෙලා නැති එක. ඒතකොට දැන් ඒ වටිනාකම් පද්ධතිය සකස් නොවෙන්න දැන් අපි ගමු මේ ඉගෙන ගන්න එක දැන් ඔබ වහන්සේ ගත්තොත් මේ අපේ දූ දරුවෝ මේ දවස්වල හරියට දුක් විඳිනවානේ. දැන් ඉගෙන ගන්න එකට මොකද කරේ? දැන් අපි හිතමු හාමුදුරනේ දැන් මීටර් 100ක තරංගයක් හදලා තියෙන්නේ මොකටද? තව කෙනෙක් පරද්දන්නේ නේ. ඔව්. දැන් මීටර් 100ක තරංගයක අපි එකවර දිනමු කියලා එකක් නැහැනේ. ඒකේ 1 2 3 දෙන්නම ඕන. දෙන්න ඕනේ. නැත්තම් මීටර් 100ක තරංගයක් නැහැ. ඒකනේ තත්පරෙන් 10න් පංගුවත් කඩලා බෙදලා බලන්නේ. එතකොට දැන් අපි හිතමු දැන් ඉගෙන ගන්නවා කියන එකේ තියෙන්නේ මොකද්ද? දැන් ඔබ වහන්සේ යම් ශාස්ත්‍රීය අධ්‍යාපනයක් යෙදුණා, මාස් ශාස්ත්‍රීය අධ්‍යාපනයක් යෙදුණා. එතකොට අපි දැන් මේවා ඉගෙනගෙන, අපි මේවෙන් කල්පනා කරලා, අපි මේවෙන් පොත් ලියලා, අපි සමාජයට දැනුවත් කරලා, දැන් අපි නම් ලෙඩ්ඩු හොඳ කළා. අපි දැන් මේ ඉගෙනගත්ත දේවල් භාවිතා කරමින් ගොඩාක් සතුටක් ලබනවානේ හම්බුනේ. දැන් මං ඉගෙන ගත්තේ මගේ පුංචි අම්මගේ පුතා පරද්දන්න. අපේ ගමේ උන්ට පාඩමක් උගන්වන්න නම් මේක මහා ප්‍රශ්නයක්. එතකොට දැන් මොකද මේ ළමයින්ට වෙලා තියෙන්නේ? වැරදි වටිනාකම් හඳුන්වලා දෙනවා අපි. ඒතර වැරදි වටිනාකම් හඳුන්වලා දීලා ඒවා සංජානනය කරන විදිහට මොලේ පුහුණු කරනවා. ඔව්. එතනින් අපි ප්‍රේක්ෂකයන්ට කියමු දැන් අපිට සැබෑ වටිනාකම් හොයාගන්න බුදුදහම හොඳ මාර්ග පද්ධතියක් මේ සාකච්ඡාන මාර්ග උපදේශන පද්ධතියක් තියෙනවා අපේ හඳුනේ එතන. කියන්නේ බුදුදහම ඇතුලේ සැබෑ වටිනාකම් මොනවද කියලා හොයාගන්න හොඳ පදනමක් තියෙනවා. ඔව්. දැන් අපි හිතමු ඔබ වහන්සේලා කරන දහම් පාසල. සැබෑ වටිනාකම් හඳුන්වලා දෙන නියම තැන. ඔව්. ඉතින් අන්න එහෙම අපිට බැරිද සමාජයට පණිවිඩයක් දෙන්න මේ සියලු ඇබ්බැහිවීම් වල පදනම තමයි ඔය වැරදි වටිනාකම් පොඩි කාලේ ඉඳලා දරුවන්ට පුරුදු කිරීම. ඔව් බුදුහාඳුර දේශනා කරන්නේ අසාරේ සාරමතිනෝ සාරේ චාසාර දස්සිනෝ. නිසරු දේවල් සරු දේවල් හැටියට ගන්නවා, සරු දේවල් නිසරු හැටියට ගන්නවා. ඒ තේසාරන් නාදි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචරා. මේ මිත්‍යා සංකල්ප වලට ගොදුරු වෙච්ච අය හරි දේ තේරුම් ගන්න නැහැ කියලා. හොඳයි. තව මිනිත්තු කීපයක් තියෙනවා ඉතින්. ඒකෙදි මට ඔබතුමාගෙන් තව කීප කාරණාවක් අහන්න තියෙනවා. දැන් මේ ඇබ්බැහි වශයෙන් ගත්තාම සමහර අය කොච්චරවත් ඇස් ගහනවා. ඇස් ගහන්න පුරුදු වෙලා ඉන්නවා. ඒක ඇබ්බැහියක්. තව කෙනෙක් නැහැ ගහනවා. මෙහෙම ඇස් කරන එක. ඔව් එහෙම ගහනවා. මේ ඒවා වැඩි ගන්න එපා, සමහර අය ඒවට ප්‍රසිද්ධයි. ඊට පස්සේ සමහර අය දැන් අපි ගත්තොත් එහෙම නිකන් අස්වාභාවික විදිහට තොල්ලව කනවා. තවත් කෙනෙක් දැන් සමහරට අවශ්‍ය නැති වුණත් ඔය කොළයක් පෙරලන්න වෙනුනුත් දිවේ කෙල ගහගෙන කොළ පෙරලනවා. ඒක දැන් අද කාලේ හැටියට නම් හරි භයානකයි. ඒ වගේම සමහර උදවියට තියෙනවා දැන් ඒ ඇබ්බැහි වීම ඇතුලේ ගමනක් යන්න එළියට බහින්න යනකොට තමයි බාත්රූම් එකට යන්න මතක් වෙන්නේ. යම් යම් බහිස්රාවීය උත්තේජනයන් ගොඩනගෙනවා. එතකොට ඒ ඇබ්බැහි තත්ත්වයන් එක පැත්තකින් මානසිකයි, තව පැත්තකින් ස්නායු සම්බන්ධයෙන් සමහර දේවල් වෙනවා වෙන්න පුළුවන්. දැන් වැසිකිළියට යන්න ඕනතරම් අවස්ථාවක් තියෙනවා. නමුත් ගමනක් යන්න එනකොට ඒ අවස්ථාවේදී යන්න ඕන වෙනවා. සමහරට ඔහුට ඒක ස්වභාවිකව එතකොට ඒ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. එතකොට මේ ඇබ්බැහිය ඇතුලේ ස්නායු ක්‍රියාවලියක් සිද්ධ වෙනවා ඒ විදිහට. ඒ අපේ දැන් ඕවා මේ අපි බටහිර මනෝවෛද්‍ය විද්‍යාවේ සලකනවා වර්ග කීපයක් තියෙනවා ලෙඩ. දැන් ඔය ටික් ඩිසෝඩර්ස් කියලා එකක් තියෙනවා. දැන් ඔබ වහන්සේ අහලා තියෙන ඇස් ගහන එක ටික් ඩිසෝඩර් එකක්. ඔබ වහන්සේ දැකලා තියෙනවා සමහර අයට අර නිකන් ඇඟිල්ල තිබ්බහම කිචි කැවෙන්නේ. කුණු හර්පයක් පිට වෙන්නේ. ඔව් ඔව්. අන්න ඒ වගේ අපි අර ඉස්සර විහිළු කරන්නේ අපේ හැමෝටම. ඒවා ටික් ඩිසෝඩර් කියලා දැන් සමහර අය ඉන්න මෙහෙම අත එකපාරට ගැස්සිලා යනවා. ඒවා එක්තරා විදිහක ආබාධ. ඔව්. ඊළඟට කියනවා ඉම්පල්ස් කන්ට්‍රෝල් ඩිසෝඩර්ස් කියලා වර්ගයක් තියෙනවා. ඔබ වහන්සේ අහලා ඇති සමහර දරුවෝ අපිට හම්බ වෙනවා කොණ්ඩේ කඩනවා. දැන් අපිට ඕන තරම් හම්බෙලා තියෙනවා මේ මුළු කොණ්ඩෙම ගලවනවා හම්බුනේ. තමන්ගේද? තමන්ගේ. තමන්ගේ සියලුම මේ රෝම කූප ගලවනවා. ඒක පාලනය කරන්න බෑ ඒගොල්ලන්ට. කොයි වෙලේ බලව අන්තිමට මේ විග් එකක් දාලා හරියට ඒ පුදුම අමාරුවෙන් ඉස්කෝලේ ඇතුලේ ඉන්න ඔළුව බේරගෙන ගෙදර ආපු ගමන් ගලවනවා. එතකොට ඔය නියපොතු කන එකත් ඒ වගේ. ඒකත් ඒ වගේ. ඊළඟ සමහර අය ඉන්නවා හම්දුරුනේ ගිනි තියන්න නැතුව ඉන්න බෑ.
ෆයර් සෙටින් කියලා අපි ඒකට කියන්නේ. දැන් මොන හරි මාන පඳුරක් දැක්කොත් ගිනි තියෙනවා. හැම වෙලෙම ගිනි තියෙනවා. ඒ ගිනි තියෙන එකට ඇබ්බැහි වෙලා. ඔය කේලම් කියන්නේ බැහැවීමත් ඒ වගේ එකක්ද? ඔව් ඒක හැබැයි තාම අපි එහෙම අර ලෙඩක් හැටියට එහෙම අරන්නේ නැහැ. සමහර අය ඉන්නවා දැන් මෙහෙම ඕනට වැඩිය ඇතිල් වෙනවා ගිහිල්ලා. ඔව්. දේවල් වල දැන් කාන්තාවන්ගේ ඇතිල් වෙන අය ඉන්නවා. ඔබ අතන ෆෝන් එක නිතර බලන එක ඔබනේ. ඔව් දැන් ඒවත් දැන් තාම අර පොතේ නැහැ. පොතට එන්න කල්ලි හැබැයි තමයි. ඔව් එහෙ අපි යමු. දැන් දැන් මෙහෙමයි දැන් ඔය ඇමරිකාවේ තියෙනවා මේ ඒ කියන්නේ දැන් මානසික රෝග වර්ගීකරණ වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ICD-10. International Classification of Disorders, Diseases කියලා. දෙවෙනි එක තමයි මානසික රෝග වර්ගීකරණයක් තියෙන ඇමරිකාවේ Statistical මොකක්ද මේකට අපි කියන්නේ DSM කියලා. Diagnostic and Statistical Manual of Mental Disorders කියලා. ඒතර හැම අවුරුදු 5කට සැරයක්ම මේ පොත අලුත් කරනවා. ඒ කියන්නේ දැන් ලෝකෙදී අලුතෙන් ඇති වෙලා තියෙන මොන හරි ලෙඩ තියෙනවනේ ඒකට දානවා. හැබැයි අවුරුදු 5 වැඩි. වැඩි. ඉතින් ඒක තමයි දැන් ඔබ වහන්සේ කියන සමහර ලෙඩ අනාගතේ එයි. ඔව් නමුත් ඒවා අපිට පැහැදිලිව පේනවා හැබැයි දැන් අපිට කොච්චර දරුවෝ වෙනවද ටීවී බලන එක නවත්ත ගන්න බැරුව. ගේම් ගහන එක නවත්ත ගන්න බැරුව. නිදා ගන්න එක නවත්ත ගන්න බැරුව. ඔව්. නමුත් අර සුවිශේෂී වෙච්ච ආවේග තියෙනවා. දැන් උදාහරණයකට සමහර ඔබ වහන්සේ දැකලා තියෙන හොරකම් කරන එක නවත්ත ගන්න බෑ. මේ විශාල ධනවත් උදවිය ඉන්නවා හොරකම් කරනවා. වෛද්‍යවරු ඉන්නවා හොරකම් කරනවා. මොකද ඒක ලෙඩක්. හොරකම් කරන එක නවත්ත ගන්න බෑ. ඒක ඇබ්බැහියක්. ඇබ්බැහියක් කියන්නේ ඒක ඇත්තටම ඇබ්බැහියකට වඩා ඒක එක්තරා විදිහක පොඩි මානසික රෝගයක පොඩි කොටසක්. අවසාන වශයෙන් මිනිත්තුවකින් උත්තරයක් දෙන්න. ඇබ්බැහිය දිගින් දිගට සිද්ධ වෙනකොට ඒක මානසික රෝගයක් බවට පත් වෙන්න පුළුවන්. එහේ අපි හමුද දැන් ඒ ඇබ්බැහිය දිගින් දිගටම සිද්ධ වුණොත් කායික වශයෙන් සංකූලතා ඉන්න පුළුවන් මානසික වශයෙන් සංකූලතා ඉන්න පුළුවන්. සමාජීය වශයෙන් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. දැන් උදාහරණයකට දැන් අපි හිතමු කාලයක් තිස්සේ බොන කෙනෙකුට ඊටාම දරුණු ගණේ මානසික රෝග ඇති වෙනවා. ඔව් නේ මම ඇහුවේ අර සුළු දෙයක්. අපි හිතමු කෙනෙක්ට ඇහැ ගහන ඇස් ගහනවා දිගටම. එතකොට යාට ඇස් ගහිල්ල පුරුද්දක් බවට පත් වෙනවා. ඊට පස්සේ ඒක ඔහුගේ එදිනෙදා ජීවිතේ කඩාකප්පල් කරන්න ඉඩ තියෙනවා. ඔව්. දැන් ඒ නිසා එයා බය වෙන්න ඉඩ තියෙනවා. රැස්සින් වලට යන්න බය වෙන්න. ඒතර ඒකෙන් එයාට සමාජ බීතිකාව වෙන්න ඉඩ තියෙනවා. දැන් මේ ඇස් ගහිල්ල නිසා එයා සමාජ දේවල් අඩු කරන්න පුළුවන්. ඒ නිසා මේ තමන් ගාව තියෙන මේ වැරදි දෙයක් නිසා යම් මානසික සංකූලතා එන්න පුළුවන්. ඔව්. සමහරුන්ට නිතරම කොණ්ඩේ හදන්න ඕනේ. සමහරු නිතරම සරම අඳින්න ඕනේ. සමහර අයට නිතරම ඒ වගේ සමහර දේවල් තියෙනවා ඇඳුම් ඇඳීම සම්බන්ධයෙන් නිරන්තරයෙන්ම දැන් හාමුදුරුවෝ කෙනෙක්ට උනම් කොච්චර සිවුරු හදනවා වෙන්න පුළුවන්. කාන්තාවකට සාරිය හදනවා වෙන්න පුළුවන්. ඔබට නිතරම ඔබතුමාට හිතෙනවා වෙන්න පුළුවන් මේ කොලර් එක හරි නැහැ කියලා කොලර් එක හදනවා වෙන්න පුළුවන්. ඒක දිගින් දිගට ගියාට පස්සේ ඒක මානසික එහෙ අපි දැන් ඒක දැන් අපි එදා එක සැරයක් කතා කරා ඔබ වහන්සේ මතක ඇති දැන් මානසික ආබාධයක් කියන தത്വෙට එනකොට අපි හැම වෙලේම තක්සේරු කරන්නේ ඒ චර්යාව පුද්ගලයාගේ ජීවිතය කඩාකප්පල් කරනවාද කියන එකයි. දැන් හිතන්නකෝ දැන් මං සරම අඳින එක නිසා මං රස්සාවට යන්න නැතුව සරම අඳින්න ගත්තොත්. ඔව්. දැන් ඕන් තරම් අපි ළම දරුවෝ දැකලා තියෙනවා දැන් මට එක දරුවෙක් එන ඔය වගේ එයා කාර් එකට නගින්නේ එක තැනකට යන්න ඕන කිලෝමීටර් කාලා. ඒ තැනින් විතරයි හාමුදුරේ නගින්නේ. වෙන තැනකින් නැග්ගොත් එයාට යව පාලනය කරගන්න බෑ. එයාට සිතුවිලි එනවා ඇක්සිඩන්ට් වෙයි ඔබට අපලයි කියලා 아무තු සිතුවිලි විදින්න ගන්නවා මොලේ. ඉතින් මේ දෙමව්පියෝ දෙන්නට හැමදාම පරක් වෙනවා මොකද මේ ළමයා අතෙන්ට ගිහිල්ලා කාර් එකේ අරන් එන්න ඕන. එයා ස්ථානයක් හදාගෙන ඉන්නවා එතනින් පමණයි කාර් එකට නගින්නේ. ඉතින් මෙහෙම අර 아무තු ඇබ්බැහිවීම් තියෙන ඒවා ලෙඩ. හොඳයි. ඊටමත් වටින සාකච්ඡාවක් අපි අද සිද්ධ කරේ ඇබ්බැහිය ගැන. තව බොහෝ දේවල් අහන්න තියෙන අපි ඉදිරියේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරමු. ඉතින් අදත් අපි අපේ කාලය අවසන් වෙන නිසා ඔබෙන් සමුගන්නවා සසර දනව්වෙන්. අපේ සසර දනව්ව හැමදාමත් සුපෝෂිත කරන අපේ ජ්‍යෙෂ්ඨ මනෝපදේශක මනෝචිකිත්සක වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මැතිතුමන් තමයි සහභාගී වුණේ. ඔබතුමන්ටත් වැඩසටහනට සහභාගී වෙච්ච සියලුම දෙනාටත් විශේෂයෙන් අපේ බෞද්ධ කාර්ය මණ්ඩලයේ හැම දෙනාටමත් ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටත් තුනුරුවන් සරණින් සියලු යහපත අභිවෘද්ධිය නිදුක් නිරෝගී සුව සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදට සමුගන්නවා සසර දනව්වේ.